රයිට්. පුතා ඉක්මනට එන්න. ඔබට දැන් දීලා තියෙන්නේ ගැටලු අංක දෙකේ කලබල නැතුව කලින් හැදුවා මේ වගේ ඒවා මෙතන තියෙන දේ වෙනස අණුක ස්කන්ධෙන් දීලා තියෙන්නේ N2 අණුක ස්කන්ධය දීලා C12 පරමාණු ස්කන්ධය දැකලා ඔබට දෙන්නේ පරමාණු ස්කන්ධ ඒකකේ නෙමෙයි C12 පරමාණු ස්කන්ධය දීලා තියෙන්නේ නිසා පරිස්සම් වෙන්න. හරි. N2 වල සාපේක්ෂ ස්කන්ධ යන්නේ එහෙනම් අණුක සාපේක්ෂ ස්කන්ධ মানে N2 වල අණුක ස්කන්ධ අණුක ස්කන්ධ බෙදන්නේ ස්කන්ධ ඒකකේ. එතකොට N2 අණුක ස්කන්ධය ඔබට දීලා තියෙනවා. හරි. 46යි 0.76යි 10. හරි. ඍණ 24 ඇති. එහෙම දීලා තියෙනවා. C12 පරමාණු ස්කන්ධය දී තියෙන පරමාණු ස්කන්ධ ඒකකේ නෙමෙයි දීලා තියෙන්නේ. එහෙනම් පරමාණු ස්කන්ධය දීලා තියෙනවා අපි එක හිතමු 9යි 9යි 10 ඍණ 23 බෙදන්න 12න් ආන්න දැන් ඔබට උත්තරේ දැක්කද? එනිසා කරුණාකරලා ඔළුව පාවිච්චි කරන්න. හරි. මේ 12 උඩට යනවා. මේ බිංදු ඍණ 1 උඩට යන්නේ. කියලා මේක සුළු කරලා ගන්න. හරි. පැහැදිලිද ඒක? 3 බලන්න නයිට්‍රික් වල සාපේක්ෂ ස්කන්ධය 63යි දීලා තියෙනවා. නයිට්‍රික් වල සාපේක්ෂ ස්කන්ධය දීලා තියෙනවා. නයිට්‍රික් අණුක ස්කන්ධය හොයන්න කියලා තියෙනවා. මේ N2 අණුක ස්කන්ධය හොයන්න කියලා තියෙනවා. මෙන්න මේ N2 අණුක ස්කන්ධය නයිට්‍රික් අණුක ස්කන්ධය අපිට මේ X කියලා ස්කන්ධ ඒකකේ දීලා තියෙනවානේ. 1.7 වැඩි කියලා 10 24. මෙයාගෙන් වැඩි කරන්න දෙන්න. මම වෙන වෙනස් ඒවා දෙන්නේ ඇයි? ඔබේ යහපතට. right? ඊළඟට CEO ග්ලූකෝස් වල සාපේක්ෂ ස්කන්ධය දීලා තියෙනවා. ආයි ග්ලූකෝස් වල අණුක ස්කන්ධය හොයන්න කියලා තියෙනවා. ඒකේ පරමාණු ස්කන්ධ ඒකකේ උඩ එකම ගන්න. දැන් හරිනේ. ඔය තනින් හදන්නේ කරුණා කළා. ඔබ මේම පැහැදිලිව වෙනම හදා ගන්නති නැත්තම් ඔබට විභාගෙදී මේව අමතක වෙනවා. ඇයි තව මේක ඉස්සරහට තව කොච්චර જાති තියෙනවද? ඔබ හිතන්න සක්‍රියතා ශ්‍රේණියනවා. කාර්ය ශක්තිය ජවය එනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතා එනවා. විද්‍යුතිය එනවා. ඒතර මේව අමතක වෙනවා. පැහැදිලිව මෙහෙම ලියා ගන්න වෙනම. එතකොට ඔබට විභාගෙ ලඟ වුණාම චුට්ටක් නිකන් ටච් එකක් දාන්න එක විතරයි තියෙන පටගාල ඔක්කොම මතක් වෙනවා. තේර මතක් වෙනවා ඔක්කොම. එහෙම නොවුනොත් ඔබට මේවා බැරි වෙනවා. ඔය මේ පාඩම් මිස් වෙලා ගිහිල්ලා ආයෙ ටිකක් වෙලා ගියම සම්බන්ධ වෙන අය ඉන්නවා. ඒ සම්බන්ධ වෙන එන්ටු නම් මට කියන්න ඕනේ. අන්සර් මේක මෙන්නවා මගේ ෆෝන් එකේ මෙහෙමයි මැසේජ් වැදුනා කරන්ට් එක නැතුව ගියා අර මේකම කියන්න දැන් 9 පන්ති ළමයි කියනවා. පැය භාගයක් විතර මිස් වෙලා ගිහලා අනේ මගේ සම්බන්ධ වෙන්න බැරුව ගියා සර් මෙහෙම වුණා කම මං ආයෙ පොඩ්ඩක් ටච් කරා. මේ මොකොත් කියන්නේ නැහැ. ඔය ඊට පස්සේ මිස් වෙනවා අය. මේක දරුවෙක් දැන් තව දෙන්නෙක් ඒ මිස් වෙලා ඉන්නවා. ආත්මෙ ආවත් කියන්නේත් නැහැ. ඔය ඉන්නවා ඇවිල්ලා. හරි. දැන් ඔබට යම් අවබෝධයක් එන්න ඇති. දැන් ඔබ එනවා හොඳ තැනකට ඔන්න මවුලය. දැක්කද? දරුවෝ ඔබ නිකන් නම් ඔබ මේ දවස්වල එහෙම යන්නේ නැහැ. සම්පූර්ණ 7 දක්වාම බහලා තියෙන්නේ. සල්ලි නැති අය කණ්ඩත් නැහැ. නේද? මේ අපිම පත් කරපු රජයන් සහ අපේම ක්‍රියාකලාප නිසා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ. ස්කූල පේනමානික නැහැ. නේද? ස්පිතාල වල ලෙඩ ගොඩ ගැහිලා. රයිට්. මගේ ලේනෙකෙත් ඉන්නවා ආපහු කොරෝනා හැදිච්ච කෙනෙක්. අරන් ගියා යාව. හොඳයි. මවුලය. දැක්ක. දැන් ඔබට ආව හොඳ තැනක. දැන් ඔබ නිකන් නෙමෙයි. ඔබ යාළුවෙක්ගෙන් ගියේ ළඟම ඉන්නවා නම් සමහර ඉස්කෝලේ යන මේ පිරිමි දරුවන්ගේ ගෑනු දරුවන්ගේ සහෘදයෝ මිත්‍රයෝ ඉන්නවා නම් දැන් මේවා වෙන අයත් දැන් ඔන්ලයින් වල උගන්වනවා. ඒව සහභාගී වෙනවා. ඔබ නිකන් අහන්න මවුලයක් කියන්නේ මොකද්ද කියලා. ඒතර මවුලයක් කියන එක ඒකේ සංඛ්‍යාවක් කියයි. ඔබ හවුත් මම හවුවෝ දුසිම කියන්නේ මොකද්ද? ඔක හරි වැදගත් හරිද? මොකද දුසිම කියන්නේ? මාරි කියන්න බෑ. මම අහන්නේ දුසිමක තියෙන සංඛ්‍යාව නෙමෙයි ඈ. දුසිම කියන්නේ මොකද්ද?
ශාෆිකා කියන්න නැත්නම් තෙරීන් කියන්න නමත් එක්ක මට කියන්න දුසි නෑ මම කලබල නෑ මේක මේ ටික ගණන්. ඔය ඒකකයක් කොහොම හරි ඒකකයක්. හරි. දුසුම කියන්නේ ඒකකයක්. ග්‍රෑම් කියන්නේ ඒකකයක්. ස්කන්ධයමයින ඒකකේ ග්‍රෑම් කිලෝග්‍රෑම්. සෙන්ටිමීටර් මීටර් දුරමයින ඒකක. නිව්ටන් බරමයින ඒකකේ නම් මෞලික කියන්නේ ඒකකයක්. දැක්කද? මෞලික කියන්නේ ඒකකයක්. මොනවද පරමාණු අණු ආයනමයින ඒකකයක්. දැක්කද? ඕක ඉස්සෙල්ලා දැනගන්න එපා. මෞලික කියන්නේ ඒකකයක්. right. එතකොට මෞලික අඩංගු සංඛ්‍යාව කොපමණද? කොහොමද මම සංසන්ද දෙක තියෙන හැටි. ඔබට පාසලේ පොතේ මෙහෙම දාලා නැහැ. දුසිමක අඩංගු සංඛ්‍යා 12 මෙන් නැකද? දුසිමක අඩංගු සංඛ්‍යා 12නේ. ඒක අපි හදාගත්ත එකක් නේ. හරි. නමුත් මේ මෞලික අඩංගු සංඛ්‍යා අපි හදාගත්ත එකක් නෙමේ. ඔය විද්‍යාඥයෝ ගණනය කරපු එකක්. මෞලික තියෙන සංඛ්‍යාව නියතාගයක්. 6.02.1023 ඍණ 23 නෙමේ. මෞලික හිතන්නකො පුතා. මෞලික තියෙන ගාන කොච්චර චූටිද කියලානේ. 6.2 අයින් කරන්නකෝ. 6 වැඩි කිරීම 10.23ක් කිව්වම ඔබ හිතන්න පොඩ්ඩක්ද කියලා. ඔබ ඒව ඉතලම අවබෝධ කරගන්න නිකන් කටපාඩම් කරන්න එපා. මෞලික තියෙන ගානේ දරුවම කියන්න ඕනේ කවුද මට මේ මොනවා සර් මේ මොනවා කියලා කියන්න ඕනේ. මිස් වෙනවා එයා ගන්නවා ආපහු. ඉතින් ඒ දරුවෝ කියන්න ඕනේ. මෞලික තියෙන ගාන නියතියක් දුසිමක ගාන වගේ. ඔබ හැම විටම හිතන්න. දුසිමක 12 වගේ මෞලික තියෙන ගාන නියතියක් වෙනස් වෙන්නේ නැහැ. 6.02.1023 ඔබ හිතන්නකො පොඩ්ඩක් නිකන් මේ හිතන්නකො ඉස්සරහ නිකන් ඔය බොරුවට නිකන් කඩාගෙන ගණන් හදලා මේ වැඩක් නෑ තේරෙන්නේ නැතුව වැඩක් තියනවා නිකන් හිතන්න අපිට දුන්නා 6 වැඩි කිරීම 10.23ක් කියලා මෞලික සංඛ්‍යාව මෞලිකක් කියන්නේ මේ ගාන කියලා හිතන්නකො කොහොමද කියලා ඒක තමයි යශෝදා right පුතා අන්න right 66 66 හරි සර් thank you right අහගන්න පුතා යශෝදා යශෝදද යශෝදාද යශෝද කොල්ලා right අහගන්න right පුතා මේ මෞලයක් කියන්නේ සංඛ්‍යාවක් ඒ කියන්නේ ඒකකයක් අර දුසිමක 12 වගේ මෞලික ගානක් නියතයක් දුසිමක තියෙන ගාන 12 නම් මෞලික තියෙන ගාන නියතයක් ඒ ගාන තමයි 6 නෙමෙයි 6.02.2 වැඩි කිරීම 10 මෞල අංක 3 බලන්න 66 පිටුවේ ඔබ නිකන් හිතන්නකො පුතා මේ 6 වැඩි කිරීම 10.23ක් කියන්නේ 1.23ක් ලියපියකෝ චූටි ගානන්නේ කොච්චර ලොකු ගානක්ද හොයයි අපි බලමු මයාරි ගිහලා කඩේට ගිහලා මුදලාලි මට ඇඹුල් කෙසෙල් ගෙඩි මෞලයක් දෙන්න කෙසෙල් ගෙඩි මෞලයක් මට දෙන්න මුදලාලි තනිරෝල් පොත් පිටු 80 මෞලයක් ළමයි මොනවද මේ ඉල්ලන්නේ ඒතර මුදලාලි බලන්න මේ මුදලාලි ටිකක් ඉගෙන ගත්තද ගෙනියන්නම් මෞලයක් වර පෙස්සුද මේ පළාතේ කඩවල ඔක්කොගෙම හෙව්වොත් මෞලයක් කොහට හොයාගන්න බෑ දැක්කද එනවා බහුවොත් එහෙම ඉල්ලුවොත් එහෙම මුදලාලි මට තනිරුල් පොත් 20ක් දෙන්න කියලා මුදලාලි 12ක් ඥාලා දෙනවා දැන් අපිට පේනවද මෞල වලින් ගණන් හදන්නේ විද්‍යාගාරවල විද්‍යාවේදී කඩපිලේ මෞල වලින් ගණන් හදන්නේ දැක්කද ඒකයි ඉදිරිය තියෙන පරමාණු අණු ආයනමයින ඒකකයක් කියලා ඔය ඔළුවට ගන්න ඕනේ දැක්කද ඒකේ සංඛ්‍යාව තමයි 6.02.1023 කිය. අන්න. ඔබට එනවා ඊට පස්සේ මෞලික අර්ථ දක්වන්න කියලා දැක්කද? ඔබ රතු පාට පෑනින් ගිරි ගහලා කතර ගහගන්න. අර්ථ දක්වන්න එනවා ලියන්න. හරි. දැන් මම ඔබට එකක් මතක් කරන්නම්. අංක 3. ඔබට මතකද පරමාණු ස්කන්ධ ඒකගේ අර්ථ දක්වන්න ආවේ? දැක්ක දන්න ඔබ එතකොට යනවා තව තැනකට පරමාණු ස්කන්ධ ඒකකේ අර්ථ දක්වන්න ආවා. ඒක කොහොමද අපි අර්ථ දැක්කේ?
C12 समस्थानिक परमाणु स्कंधයෙන් 12 පංගුවකි. මෞලික අර්ථ දක්වන්න ගන්නේ C12 समस्थानिකය. දැක්කද? අන්න ඔබ ඔළුවට ගන්න ඕනේ. දැක්කද? එහෙනම් C12 समस्थानिකේ ස්කන්ධ 12නේ. ග්‍රෑම් 12ක. නිකන් නෙමෙයි කිලෝග්‍රෑම් නෙමෙයි. ග්‍රෑම් 12ක ඔබ ග්‍රෑම් 12 කෙනෙක් කොටු කරගන්න. නැත්නම් නිකන් ඔබ නිකන් 12 දානවා කිලෝග්‍රෑම් උත් යනවා. ඔබට බලන්න පුළුවන් 11 පන්ති ඔය ගණන් කොහොමද කියලා. C12 समस्थानिකේ ග්‍රෑම් 12ක අඩංගු පරමාණු සංඛ්‍යාවට සමාන අංශු ගානක්. දැන් අපි තුමු එහෙම දුසිමක අඩංගු සංඛ්‍යාවට සමාන අංශු ගානක්. හරි. අපි දුසිමක ඉන්නේ 12නේ. ඒකට සමාන ද්‍රව්‍ය ගානක්. පොත් දුසිමයි පොත් 12යි. අඹගෙඩි දුසිමයි අඹගෙඩි 12යි. කේල් ගෙඩි දුසිමයි කේල් ගෙඩි 12යි. කේල් ඇවරි දුසිමයි කේල් ඇවරි 12යි. මල් දුසිමයි මල් 12යි. අන්න ඒ වගේ හිතුවොත් මවුල් ලේසි. එවන්න C12 समस्थानिකේ ග්‍රෑම් 12ක අඩංගු පරමාණු සංඛ්‍යාවට සමාන අංශු සංඛ්‍යාවක්. ඒ අංශු පරමාණු වෙන්න පුළුවන්, අණු වෙන්න පුළුවන්, අයන වෙන්න පුළුවන්. මෞලික ලෙස අර්ථ දක්වයි. එහෙනම් C12 समस्थानिකේ ග්‍රෑම් 12ක අඩංගු අංශු සංඛ්‍යාවට සමාන අංශු ගානක් තමයි මෞලික කියන්නේ. රතු පාටින්ම හයිලයිට් කරගන්න එක. ඔන්න මම මෞලික අර්ථ දක්වා. ඔබට තයරේ හොඳට තය හැපෙතන යනකොට මේක හොඳටම තේරෙයි. මම ඒක ලස්සනට දාලා තිනවා මේවා. හරි. රෝමි ලක්ෂණ 4ට සාපේක්ෂ පරමාණු ස්කන්ධය මෞලික සංඛ්‍යා අතර සම්බන්ධය ආන්න දැක්කද? සාපේක්ෂ පරමාණු ස්කන්ධයයි අපි හෙව්වනේ. මෞලික අතර සම්බන්ධය නේද? ඕනම මුල් ද්‍රව්‍යක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක්. ග්‍රෑම් වලින් ගත් ඒ අඩංගු පරමාණු සංඛ්‍යාව ඒ කියන්නේ 0.213 ඔබ බලන්න කාබන් C12 කියන්නේ ග්‍රෑම් 12නේ. එහෙනම් C12 ග්‍රෑම් 12ක අඩංගු පරමාණු සංඛ්‍යාව තමයි ඔය 6.213. එහෙනම් ඕනෙම මූලද්‍රව්‍යක සාපේක්ෂ පරමාණු ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් ආන්න එකේ තියෙන පරමාණු ගාන තමයි. ඉතින් හරි මෞලික වෙන්නේ. ඒ කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය මෞලික සංඛ්‍යාව අතර සම්බන්ධයි. ඔබ ඔතන දියතන ඕනේ මූලද්‍රව්‍යක සාපේක්ෂ පරමාණු ස්කන්ධ සමාන ස්කන්ධය ග්‍රෑම් වලින් ගත් විට ඊ අඩංගු පරමාණු සංඛ්‍යාව ඔතන දීලා තියෙනවා. ඔබ 67 පිටි උඩට එන්න බලන්න එතන තියෙනවා. අපිට දෙනවද පරමාණු මෞලිකයි. C12 समस्थानिකේ ග්‍රෑම් 12ක තියෙන පරමාණු මෞලයයි. ඕනෙම පරමාණුක සාපේක්ෂ ස්කන්ධ ග්‍රෑම් වලින් ගත්තොත් අපි කියන මෞලයක් කියලා. හයිඩ්‍රජන් වල සාපේක්ෂ ස්කන්ධ එකයි. දැන් ඔබ ගණන් හදී ග්‍රෑම් එකයි තියෙන මෞලයයි. ඔබට ඔහොම කිව්වට උතන තේරෙන්නේ නැහැ. අපිට හොඳට තේරෙයි කලබල වෙන්න එපා. නයිට්‍රජන් සාපේක්ෂ ස්කන්ධය 14යි ග්‍රෑම් වලින් ගත්තොත් මෞලයයි. ඔය තියෙන්නේ කීපයක්ම 6ක් දාලා තියෙන්නේ. ඒකේ දකුණට යන්න 67 පිටි උඩම දකුණට අණු මෝලයක් කියන්නේ. ඔබට පේනවා H2 කියන්නේ ග්‍රෑම් 2යි. අපි ඉගෙන ගත්තේ සාපේක්ෂ අණු ස්කන්ධය. ග්‍රෑම් වලින් ගත්තොත් අපි කියනවා අණු මෝලයක්. අණුවක සාපේක්ෂ අණු ස්කන්ධ ග්‍රෑම් වලින් ගත්තොත් ඒක අණු මෝලයක්. එන ඔබ දන්නවා දැන් මෞලය හා සාපේක්ෂ ස්කන්ධය අතර සම්බන්ධය දැක්කද? එතන මම දාලා තියෙන්නේ. මෞලය හා සාපේක්ෂ ස්කන්ධය අතර සම්බන්ධය. අර්ධකයෙන් වෙනම තියාගන්න. මෞලයක් කියන්නේ සාපේක්ෂ පරමාණුක අණු ස්කන්ධ ග්‍රෑම් වලින් ගත්තොත් ඒක තමයි මෞලයක් කියන්නේ. දැන් ඔබ මෞලික සංඛ්‍යාව දුසිමක සංඛ්‍යාව 6.22223 කියවනේ. දැන් අපි යමු ආපහු 66 පිටුවට. 66 පිටුවේ අර මෞලය 3 රෝමි ලකන් 4ට එන්න. සාපේක්ෂ පරමාණු ස්කන්ධය මෞලික ස්කන්ධය අතර සම්බන්ධය උතන වෙනම දීලා තියෙනවා. එතන යටින් දීලා තිනවා
ඕනෙම මුල් ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තට ඊයඩංගු පරමාණු සංඛ්‍යාව 6.223 කියනවා. මෞලික සංඛ්‍යාව දුසිමක 12 වගේ 6.223යි. කලබල නම් වෙන්න එපා. මම ඔබට ලිහිල් කරනවා 67 පිටුවේ අර වගුවට ගිහිල්ලා. ආයි 66 පිටුවේම දකුණු පැත්තට එන්න. සාපේක්ෂ අනික ස්කන්ධේ වටේම දාලා. ඒක ග්‍රෑම් වලින් ගත්තොත් ඒ ග්‍රෑම් 18ක් කියන්නේ එක අණුවක නෙමෙයි අණු ඔච්චර ගොඩක. දැන් ඔබ කලබල වෙන්නේ නැතුව එන්න 67 පිටුවේ හරි 67 පිටුවේ පහට රොමිලක්කම් පහට ඔන්න බලන්න ඔබට තේරෙනවද නැද්ද කියලා මට කියන්න. ඔබට තේරෙනවද නැද්ද කියලා මට කියන්න. ඔබට දිලා තියෙනවා මම මෙහෙම. මේකෙන් තමයි තේරෙන්නේ දර නැත්නම් මේක තේරෙන්නේ නැහැ ටිකක්. හරි දෙවි දොඩම් ජම්බෝල. ඕනම ගෙඩියක් ගන්න කලබල වෙන්න එපා. චූටි ගෙඩි. දොඩම් ඊට ලොකු ගෙඩි. ජම්බෝල ඔලු ගෙඩි. දැක්කද? මම එකම කුලේ සාක උතන ගත්ත ඕන ගෙඩියක් ගන්න. හරි. සංඛ්‍යාව 12යි 12යි 12යි. හරි? දුසින් ගාන 1යි 1යි 1යි. දෙවි දුසිමක් දොඩම් දුසිමක් ජම්බෝල දුසිමක් ගෙඩි 12නේ. ඔබට පැහැදිලි? මේ දෙහිගෙඩි දුසිමක ස්කන්ධය අපි තමයි කිලෝග්‍රෑම් එකක් කියලා. හැබැයි ඒක සම්මතයක් නෙමෙයි. චූටි ගෙඩිනේ. සමහර දෙහිගෙඩි දුසිමක් කිලෝ 1.2ක් වෙන්න පුළුවන්. ඒක සම්මත නෙමෙයි. දොඩම් මීටර ලොකු ගෙඩි නිසා මම මෙතන දාලා තියෙනවා කිලෝ 4ක් කියලා. මේක සම්මතයක් නෙමෙයි. අතිකල් ලොකු නිසා. ජම්බෝල ඔලු ගෙඩි තරම් ලොකු නිසා මම කිලෝග්‍රෑම් 10ක් දැම්මා. හැබැයි සම්මත නෙමෙයි. එහෙනම් දැන් මම අහනවා මේ එකක්. කිලෝ එකක් කියන්නේ දෙහි. එක ගෙඩි එකද? නෑ දෙහි ගෙඩි දුසිමක. ගෙඩි 12ක දැක්කද? කිලෝ 4ක් කියන්නේ දොඩම් ගෙඩි එකකද? නෑ දුසිමක. ගෙඩි 12ක. ජම්බෝල කිලෝග්‍රෑම් 10ක් කියන්නේ එක ජම්බෝල ගෙඩි එකද? නෑ ගෙඩි 12ක. දැක්කද? අන්න ඕකෙන් ඔබට හොඳට තේරෙනවා මම ඒකත් එක්ක සම්බන්ධ කරනවා සසඳනවා තෝරාගත්ත පරමාණු වර්ග තුනක් දාලා හරි මම මෙතන තියෙනවා හයිඩ්‍රජන් කාබන් සාරිදී හොඳට අහගන්න ඔය තියෙන්නේ ගන්නවා මවුල එකයි මොලිකියුලර් එන්සයිම් වල මවුල එකයි අන්න දැක්කද අර දුසිම වගේ මවුලයක් ගන්නවා. මවුලක තියෙන ගාන දරුවන් නියතයක්. මවුලක ගාන වෙනස් වෙන්නේ නැහැ නියතයක්. මවුලක ගාන 6.0222 10 23ක් දැක්කද? මේකේ 6.0222 වලකින් 10 23ක් 10.0222 මම මේව ලිව්වට ඔබට පේනවනේ ඔබේ පොතේ තියෙනවද දැක්කද? දුසිමක ගාන වෙනස් වෙන්න පුළුවන්ද? බෑ. මෞලික ගාන ඕනෙම පරමාණු જાතියක් ගත්තොත් අණු જાතියක් ගත්තොත් වෙනස් වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මෞලික ස්කන්ධ කීයද? හයිඩ්‍රජන් වල ග්‍රෑම් එකයි යන්න දැක්කද? සාපේක්ෂ ස්කන්ධය දරුවා. පිස්සු හදනවනේ. ග්‍රෑම් එකක් කියලා හයිඩ්‍රජන් වල එන්නේ හයිඩ්‍රජන් පරමාණු එකක නෙමෙයි. පරමාණු මෞලික ඒ කියන්නේ මෙච්චර ගොඩක දැක්කද? පේනවා ඇති ඔබට. ග්‍රෑම් එකයි කියන්නේ සාපේක්ෂ ස්කන්ධ ඔබට මතක ඇති. හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධයේ ඒකකයෙන් බෙදුවම එන ලැබෙන ගාන. එහෙනම් සාපේක්ෂ ස්කන්ධ ග්‍රෑම් එකක් කියන්නේ හයිඩ්‍රජන් පරමාණු මෙච්චර ගොඩක. මේක වෙනස් වෙන්න බෑ මේක වෙනස් වුණාට. හයවන් වල මෞලික කියන්නේ ග්‍රෑම් 12යි. දැක්කද? ග්‍රෑම් 12 කියන්නේ කාබන් පරමාණු එකක ස්කන්ධ නෙමෙයි. මෞලික ස්කන්ධ මෙච්චර ගොඩක අවගද්‍රෝ සංඛ්‍යාව ඔබට කියන්නේ.
සිල්වල 108යි. 108යි කියන්නේ සිල්ල එකක නෙමෙයි. මේ තියෙන 6.02 කියන්නේ මවුල් එක. දැන් හරි. මේකත් එක බැලුවා සොන්දෙක්කද? එනිසා ඔය සාපේක්ෂ ස්කන්ධේ ග්‍රෑම් වලින් ගත්තොත් අන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් සාපේක්ෂ ස්කන්ධය ඒකේ තියෙන පරමාණු ගාන තමයි 6.02.1023. අන්නේ සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් අපි කියනවා මෞලයක් කියලා එක්කද. ඒකේ මෞලික අර්ධක C12 සමස්ථානිකේ සම්මතයක් ගන්න ඉපේ. C12 සමස්ථානිකේ හරි ග්‍රෑම් 12ක අඩංගු පරමාණු සංඛ්‍යාවට C12 සමස්ථානිකේ ග්‍රෑම් 12 අඩංගු පරමාණු සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් මෞලයයි තියෙන්නේ. එන සාපේක්ෂ අනිස්කන්ධ ග්‍රෑම් වලින් ගත්තොත් ඕනෙම එකක ඒකේ තියෙන අංශු ගාන අපි හරි ඔබ ඒක නියතියක් වෙනස් වෙන්න බෑ මෞලයක්. ඔබ එන්න 66 අංක 4ට. අවගාඩ්‍රෝ නියතය. ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් හිටිය ඇමීඩියෝ අවගාඩ්‍රෝ කියලා. ඌට ගරු කිරීමක් නිසා මෞලික ඇති නියත ගාන වලින් ඒක සාමාන්‍යයෙන් එල්ලක් වෙන සංකේත කරනවා. අවගාඩ්‍රෝ නියතේ කොහොමද අර්ථ දක්වන්නේ? ඕනෙම මුළු ද්‍රවයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ආණුක ස්කන්ධය උඩ දිලා තියෙන්නේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ආණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත් පිට ඒ අඩංගු පරමාණු සංඛ්‍යාව අවගාඩ්‍රෝ නියතයයි. 60 ඔය රවුන්ඩ් දාලා තියෙන්නේ. දැක්කද? ඕනෙම පරමාණුක සාපේක්ෂ ස්කන්ධය පළවෙනි රෝමේ පරමාණු කියලා 6.02 දාලා තියෙන්නේ. ඕනෙම පරමාණුක සාපේක්ෂ ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් ඒකේ තියෙන සංඛ්‍යාව අවගාඩ්‍රෝ සංඛ්‍යාව. ඕනෙම සාපේක්ෂ අනික ස්කන්ධ ග්‍රෑම් වලින් ගත්තොත් ඒකේ තියෙන සංඛ්‍යාව ඔය තියෙන අවගාඩ්‍රෝ සංඛ්‍යාව. දැක්කද? දැන් ඔබ මේක කරලා ඉවරයි. දැන් පැහැදිලිද? මේකෙන් යන්න දැන් ඊට පස්සේ ඔබට මේකෙන් මේ දැන් මෙතන තියෙන මේකෙන් ඔබට වගුවේ තියෙන එකෙන් ගණන් 6ක් උගන්වනවා. හරි ලේසි. ගණන් જાති 6ක් උගන්වනවා. හරි? අන්තිම දැන් හරිද ඔබට? තේරුණාද මොනවද තේරෙන්නේ නැති? ඔය තව දෙන්නේ තුන් දෙනෙක් වගේ මිස්සලා ගිහිල්ලා ඒගොල්ලන්ගේ මොනවද තේරෙන්නේ නැති කියලා යශෝදා කියන්නේ. මෞලික අර්ධකීම C12 සමස්ථානිකේ ග්‍රෑම් 12ක අඩංගු අංශු සංඛ්‍යාව. එච්චරයි. ඒක හයිලයිට් කරගන්න. සාපේක්ෂ අණුක ස්කන්ධය තේරුණාස් රයිට් හොඳයි සන්තෝසයි. යශෝදා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගත්තේ C12 සමස්ථානිකය. මෞලික අර්ධකණ්ඩයක් ගන්නේ C12 සමස්ථානිකය. C12 සමස්ථානිකේ ස්කන්ධය වන ග්‍රෑම් 12ක අඩංගු පරමාණු සංඛ්‍යාව තමයි. තයිෆා පස්වෙනි එක තේරුනේ නෑ. ඒක නම් වෙන්දම් බැරි එකක්. හරි. මොකද්ද පස්වෙනි එක තේරුනේ නැත්තේ අශ්ව මේ බලන්න. දෙයි දොඩම් ජම්බෝල දුසිම ගාන ගානකෝ දුසිමක සංඛ්‍යාව 12 නේ වෙනස් වෙන්න බෑනේ පුතා. තයිෆා දුසිමක සංඛ්‍යාව වෙනස් වෙන්න පුළුවන්ද? බෑනේ. එතකොට හැබැයි ස්කන්ධ වෙනස් දැක්කද? සංඛ්‍යාවෙන් සමානයි 12 12 12. දුසිම ගානේ ගත්තේ ස්කන්ධ වෙනස්. ඇයි? වර්ග වෙනස් නේ, සයිස් එක වෙනස් නේ. දැක්කද? අන්න අරුමේ. එහෙනම් මෙතන මෞල ගාන මෞල 1 1 1. මෞලික තියෙන සංඛ්‍යාව සමානයි. ස්කන්ධ වෙනස්. ඇයි ඒ පරමාණු වෙනස්? එහෙනම් ස්කන්ධෙන් අඩුම පරමාණුව හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් මෙච්චර ගොඩක් ග්‍රෑම් 1යිනේ. මේ ගෙඩි වර්ග 3න් අඩුම ස්කන්ධ තියෙන්නේ දෙහිනේ. ඒ දෙහි ගෙඩිය චූටිනේ. ඒ කියන්නේ දෙහි ගෙඩි 12ක් වෙන්නේ 12 කිලෝග්‍රෑම් 1යි. එහෙනම් දුසින් ගන්න සමාන වුණාට දුසිමක තියෙන සංඛ්‍යාව සමාන වුණාට ස්කන්ධය සමාන වෙන්න බෑනේ. පරමාණු වල මෞල ගාන සමාන වුණාට මෞලික තියෙන සංඛ්‍යාව සමාන වුණාට ස්කන්ධය සමාන වෙන්න බෑනේ. ඊ පරමාණු වල
ප්‍රමාණය අන්තර්ගත අංශු ප්‍රමාණය වෙනස් නේ. right? දැක්කද? දැන් හරියන්න ඕනේ. හරි? ඒතර ඒක ඔබ තේරුම් ගන්න. ඔබට එතන පහ වෙන්නන්න දුසිමක අඩංගු සංඛ්‍යාව නියතයකි. නමුත් එම ද්‍රව්‍ය අණුව දුසිමක ස්කන්ධ වෙනස් වේ. දෙහි දොඩම් ජම්බෝල දුසිමක ස්කන්ධය සැසඳීම පහසුවටමම 1 4 10 ලෙසගෙන ඇත. මේ නියත වෙන්නේ නැහැ. හැබැයි වෙනස්. හැබැයි ඕනම මූලද්‍රව්‍ය පරමාණුක මෞලික සංඛ්‍යාව දැක්කද? ඕනම જાතියක් පරමාණු හෝ අණු. දැන් මෙහෙම හිතන්නකෝ. කේල් ගෙඩි දුසිමක් ගන්නවා. කේල් ගෙඩි දුසිමක් ගන්නවා. ගෙඩි කීයද? 12යි. කේල් ඇවරි දුසිමක් ගන්නවා. ඇවරි. එතකොට ඇවරි කීයද? ඇවරි 12යි. කේල් කැන් දුසිමක් ගන්නවා. එතකොට කැන් කීයද? කැන් 12යි. දැක්කද? කේල් ගෙඩි දුසිමක් ගත්තත් කේල් ඇවරි දුසිමක් ගත්තත් කේල් කැන් දුසිමක් ගත්තත් ඒ අදාළ ඒවායින් 12 ගානේ ගන්නේ. ඒ අන්න කොච්චර වැදගත්ද බලන්න. ඒ වගේ පරමාණු මූලයක් ගත්තත් අණු මූලයක් ගත්තත් මෞලික තියෙන ගාන 6.023ක් දැක්ක. යන්නේ රංගල්පේ ඔළුවට ගත්තොත් අර දුසිමත් එක්ක මේක ලේසි. අර එතන තියෙනවා ඒ ස්කන්ධ සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත්තොත් ලැබේ මේ නියතයගේ කියත්තනේ. ඒක නියතයගේ. දැන් ඔබ එන්න දැන් හරිද තයිෆා? තේරුණා. right. ඔබ අංක 6ට එන්න. මෞලික ස්කන්ධය. හැබැයි ගත්තා ඕනෙම පරමාණු අණු මෞල එකක ස්කන්ධය මෞලික ස්කන්ධයයි. පරමාණු නැත්නම් අණු මෞල එකක. මෞලයක් කියන්නේ දුසිම වගේ. අන්න ඒක ඔළුවට ගන්න හැම විටම මෞලිකයන් දුසිමයි මෞලිකයන් දුසිම මෞලිකයන් දුසිම ලියන්න එපා මෞලික සංඛ්‍යා දුසිමයි කියලා. එහෙම ලියනවා. මම සසඳනවා දුසිමක සංඛ්‍යාව 12 වගේ මෞලික තියෙන සංඛ්‍යාව අවගාඩ්‍රෝ සංඛ්‍යාව 6.02 අවශ්‍යුණා. right? කටපාඩම් කරගන්න. මතක හිටිනවා. ඕනම පරමාණු අණු මෞලික ඒකකය ඒකක ස්කන්ධ මෞලික ස්කන්ධය. ඕනම පරමාණු අණු හෝ මෞල එකක ස්කන්ධය. යටින් ඉර ගන්න මෞල එකක ස්කන්ධය. ඔන්න බලන්න. මෞලික ස්කන්ධය ඒකකය. මෞලික ස්කන්ධයේ මෞලට ග්‍රෑම්. ඉංග්‍රීසියෙන් ලියනකොට MOL පිටිපස්සේ ලියන ඍණ එකට මෞල එකකට ග්‍රෑම්. එහෙම නැත්නම් මෞලයකට කිලෝග්‍රෑම්. right. පරමාණු මෞලික ස්කන්ධය සමාන වන්නේ කොමකටද බලන්න. මෞලික ස්කන්ධය සමාන වෙන්නේ ඔබට දැනට මුගල් තියෙන්නේ. ඕනම පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ග්‍රෑම් වලින් ගත් විට ලැබෙනාගේ මෞලික ස්කන්ධයයි 67 උඩම තියෙන්නේ. ඔය වටේ දාලා තියෙන්නේ මෞල් පරමාණු මෞල එකක් කියන්නේ ඒ පරමාණු වල සාපේක්ෂ ස්කන්ධ ග්‍රෑම් වලින් දැක්කද? 67 උඩම තියෙන්නේ අණු මෞල එකක් කියන්නේ ඒ අණු වල සාපේක්ෂ අනික ස්කන්ධ ග්‍රෑම් වලින් ගත්තොත් අණු මෞලික ස්කන්ධය. ඉතින් ඕනම පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධ ග්‍රෑම් වලින් ගත්තොත් ලැබෙන ආගේ මෞලික ස්කන්ධෙම හයිඩ්‍රජන් සාපේක්ෂ ස්කන්ධ එකනේ මෞලයට ග්‍රෑම් එකයි. කොහොමද කිලෝග්‍රෑම් කරන්නේ? 1/10න් බෙදන්න. කාබන් වල සාපේක්ෂ ස්කන්ධ ග්‍රෑම් 12නේ මෞලයට ග්‍රෑම් 12යි. මෞලයට කිලෝග්‍රෑම් වලින් ලියන්නේ 12/10න් බෙදන්න. සල්ප 32යි මෞලික ස්කන්ධ සාපේක්ෂ ස්කන්ධය මෞලයට 32යි ග්‍රෑම්. ඒක කිලෝග්‍රෑම් කරන 32/10න් බෙදලා ලියන්න. ආයි අණු මෞලික ස්කන්ධ බලන්න. ඕනම අණුවක සාපේක්ෂ ස්කන්ධ ග්‍රෑම් වලින් ගත්තොත් ලැබෙන අගය මෞලික ස්කන්ධයයි. H2 හරියට එකයි දෙකයි ග්‍රෑම් දෙකයි මෞලයට ග්‍රෑම් කිලෝග්‍රෑම් නම් 10න් බෙදන්න. CO2ත් එහෙමයි. එහෙමනම් දැන් දරුවෝ ඔබ හැදුවා 67 ගැටළු වල අංක 3. අංක 3 ඔබ අයන්න කරානේ සාපේක්ෂ ස්කන්ධය හරි මේ ස්කන්ධය කොච්චරද කියලා හෙව්වා ඉතින් එතකොට කිලෝග්‍රෑම් 1.67 පරමාණු ස්කන්ධ ඒකකයේ තියෙනවා පරමාණු ස්කන්ධය 6.1ට දුන්නා බෙදුවම ඔබට යම් ගාණක් එනවා. ඒකේ මෞලික ස්කන්ධය ඔබ ලියන්නේ කොහොමද?
ඔව් ඒතකොට ඔබ මෞලික ස්කන්ධය ඔබ ලියන්න පුළුවන් ඔබට ඕන නම් එතකොට හරි මෙහෙම ඉතින් අහගන්න මෞලික ස්කන්ධය ඔබට ලියන්න පුළුවන් මෞලයට එන උත්තරය මෞලයට ග්‍රෑම් කියලා උත්තරය ගන්න. එතරයි. මෞලයට කිලෝග්‍රෑම් කරන්න නම් ඒ උත්තරේ 10න් බෙදලා ගන්න. දැන් උතන උඩත් කිලෝග්‍රෑම් යටත් කිලෝග්‍රෑම් දුන්නම ඒකකේ කැපෙනවනේ. සාපේක්ෂ ස්කන්ධය. උඩත් කිලෝග්‍රෑම් නම් යටත් කිලෝග්‍රෑම් නම් කැපෙනවනේ. ඒතර සාපේක්ෂ ස්කන්ධේ ඒකක නෑනේ. ඒ ආපු උත්තරය මෞල වලින් ලියනවා නම් මෞලික ස්කන්ධයෙන් ලියනවා නම් මෞලයට ග්‍රෑම් කියලා උත්තරේ ලියන්න. එච්චරයි. දෙක විභාගෙට එන ප්‍රශ්න. ඒ නිසා ඔබ මේක විතර ලියාගන්න පස්සේ හදලා කරන්න. හරි? දැන් ඔන්න මට හරි තියෙන බර අඩු වුණා. ඔබ මේක ඉවරෙන්න තව විනාඩි 5ක් විතර තියෙනවා. ඒකේ ගැටළු අංක 1 මම ටැග් ගාලා ඔබට ඒක හදනවා මේ බලන්න. අංක 1 මේ ගැටළු දෙක හදනවා හාගන්න. ආගන්න පොඩ්ඩක් පොටෑසියම් කාබනේට් ඔබට කියලා කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය හඳ කියලා. මේ බලන්න පොටෑසියම් කාබනේට් CO3 පොටෑසියම් එකක් 39යි යකේ දෙකක් ගන්න කාබන් එකක් 12යි O තුනක් තියෙනවා එකක් 16යි තුනක් ගන්න 48යි මේකේ 12යි හරි 18න් 8 දැම්ම එකක් ඉතුරුයි 78යි හරි ඔබ එකතු කරපුවම 8යි 9යි 18න් එකක් ඉතුරුයි 7යි 1යි 8යි 9යි 13යි යන්න මෙන්න සාපේක්ෂ අණුක ස්කන්ධය ඒකක දාන්න බෑ හදාගන්න ටක් ගාලා හරි සාපේක්ෂ අණුක ස්කන්ධය දැන් අපි ඊළඟ දවසේ හරි ඉවත් වෙලා යන්න බෑ දැන් මෙන්න මම ආයි පොඩ්ඩක් මුලට චුට්ටක් මතක් කරලා 67 උතන ඉඳලා මේ විද්‍යාත්මක හේතු පැහැදිලි කරා මේකේ ගණන් ජාති 6ක් තියෙනවා හරි එතන එකෙන් මේ ගාන ඉවරයි දැන් තියරි ටික ඔක්කොම ඉවරයි කියලා දෙන්නම් මේ වන් දැන් ආයන්ෙන් අහනවා මෞලික ස්කන්ධ කොපමණද එතකොට ඔබට පුළුවන් ලියන්න එක ආයන්න 138යි ග්‍රෑම් මෞලයට ආන්තරය මෝලෙට. එහෙම නැත්නම් 138 1000න් බෙදලා කිලෝග්‍රෑම් මෝලෙට. පැහැදිලිද? ඒ කියන්නේ දශම 0.138යි එහෙම. හදාගන්න. මේක හදලා මේ රූල් දෙකක් තියෙනවා මෞලෙට ග්‍රෑම් මෙච්චරයි ලකුණු දැක්කනේ මෞලෙට කිලෝග්‍රෑම් මෙතන ඉන්නේ 0.138යි 10න් බෙදුවා බෙදලා දාන්න 0.138යි හරිනේ ඉක්මනට හදන්න හරි මම මේක මකනවා හරි K දෙකක් 39 දෙකයි කාබන් එකක් 12යි යෝද 16 3ක් 48යි මේ මම මකනවා හරි ethanol C2H5 OH හරි ඒක ලකුණක් මිස් කරගන්න බෑනේ බොරු කරන්න බෑ කාබන් එකක් 12යි 12 දෙකක් තියෙනවා H පහක් තියෙනවා එකක් 1යි 5ක් 5යි O එකක් තියෙනවා එකක් 16යි H එකක් 1යි 24යි 5යි 16යි 1යි හරි එතන 4යි ඔබට 10 කිලෝටි 24යි 34යි 40යි 46යි හරි සාපේක්ෂ ස්කන්ධය 20යි 30යි 46යි හරි දැන් මෞලික ස්කන්ධය තරම් මෞලෙට ග්‍රෑම් 46යි තේරුම් ගන්න ඕනේ කිලෝග්‍රෑම් වලින් නම් ඔබ බෙදලා තියන්න ඕනේ 46 10න් බෙදලා දශම සම්පූර්ණ කරලා ලියන්න හරි 0.046යි මෞලෙට කිලෝග්‍රෑම් හදාගන්න
කතා ගන්න. දැන් ඔබ බදා දෙනකොට දැන් හෙට තියෙනවා. හෙට අනිද්දායින් අනිද්දා. මේක චුට්ට බලන්න. වෙන මොකුත් බලන්න එපා මේ පාඩම් වල මෙන්න මොකුත් බලන්න එපා. ඔබ අර සාපේක්ෂ අර දුසිමක 12යි ස්කන්ධ වෙනස් ඒ જાති වල යෝගේ මෞලික සංඛ්‍යාව ආවගාඩ්‍රෝ සංඛ්‍යා 6.2.2.23 මේ මෞලික තින සංඛ්‍යාව ගත්තොත් එක නියතයක් දුසිමක 12 වගේ සාපේක්ෂ ස්කන්ධ පරමාණු වල ග්‍රෑම් වලින් ගත්තොත් එක මෞලයයි දැක්කද? මේ මෞලික සංඛ්‍යාව නියතයක් වගේ සාපේක්ෂ ස්කන්ධ ග්‍රෑම් වලින් ගත්තොත් ඒක තියෙන සංඛ්‍යාව නියතයක්. අර වගුව සසඳන්න හොඳට සසඳන්න සාපේක්ෂ අනික ස්කන්ධ ග්‍රෑම් වලින් ගත්තොත් අනික ස්කන්ධික අනුමෞලයයි අනුමෞලික තියෙන අනුගාන අවගාඩ්‍රෝ සංඛ්‍යාව. ඔය ටික ඔළුවේ ගත්තම ඒතනින් එහාට ගණන් හදන්නට මම කියලා දෙන්නේ චුට්ටක් යන්න නැතුව මේ පැත්ත බලන්න. මෙන්න මේ වගේ ගණන් තියෙන්නේ. අඹගෙඩි 3ක් රුපියල් 15යි. රුපියල් 15යි. අඹගෙඩි 8ක මිල කීයද? ඔන්න ඔය ගණන් එන්නේ. ඔන්න ඔගේ ගැටලු තමයි එන්නේ. අඹ ගෙඩි 3ක් රුපියල් 15යි. අඹ ගෙඩි 8ක් කීයද? ළමයි මේවා දන්නේ මේ හදන්න මේවා. නේද? අඹ ගෙඩි 3ක මිල දෙනවා. අඹ ගෙඩි 8ක මිල ගන්න තියෙනවා. ඔබ හැම විටම මිල දකුණු පැත්තේ ලියන්න. ගෙඩි ගන්න වම් පැත්තේ ලියන්න. ඇයි මිල හොයන්න කියන්නේ? එහෙනම් අපි දන්න දත්තය ගෙඩි 3 රුපියල් 15යි. කලබල වෙන්න එපා. ඔමෙන්න. ගෙඩි එකක් 15 බෙදීම 3යි. දෙකද? එහෙනම් ගෙඩි 8ක් කීයද? මේ එකක වටිනාකම වැඩි කරන්න අටෙන් ඌ වගේ ගණන් එන්නේ. ඌ වගේ ගණන් එන්නේ. කලබල වෙන්න එපා. යන්න එපා ගියොත් ඒ ළමයට පාඩුයි ආ. මේක අනිත් පැත්තට මම කියලා දීලා ඔබට නවත්තනවා. ඔබ කියනවා රුපියල් 25කට අඹ ගන්න පුළුවන් ගෙඩි 5ක්. හරි? රුපියල් 500ට කොච්චර ගෙඩි ගන්න පුළුවන්ද? මේ පැත්ත බලන්න. ඔය දරුවෝ තේරුම් නැතිව මේ ළමයි වෙලා යනකොට යනවා. එතන අඹ ගන්න දකුණු පැත්තට ලියන්න. ගෙඩි ගන්න. මිල මෙහෙ ලියන්න. රුපියල් 500ට කොච්චර අඹ ගන්න පුළුවන්ද? එනවා රුපියල් 25ට ගන්න පුළුවන් අඹ ගෙඩි 5යි. රුපියලට ගන්න පුළුවන් 5 බෙදීම 25යි. රුපියල් 500ට ගන්න පුළුවන් ගාන 5 බෙදීම 25 වැඩි කිරීම 500යි. මේ ඔය ක්‍රමයට කරන අංක ගණිතය කියලා. මේ සංකල්පෙ ගොඩක් ළමයින්ට බෑ. මම ඇන්ස්ගේ හිටියනේ අයියෝ කී දෙනෙකුට මේවා බැරිද? ඒ නිසා මේ විදිය තමයි මවුල දාලා යන්නේ. මවුලත් මේ විදියමයි. කියලා දෙන්න බදාද හොඳට මෞලික ගාන නියතයි. ඒකේ මෞලික ගාන නියත දුෂ්මක ගාන වගේ මෞලික තියෙන ස්කන්ධයේ සාපේක්ෂ පරමාණු කෝණික ස්කන්ධය මෞලික සංඛ්‍යාව අවගත සංඛ්‍යාව ඔළුවේ දාගෙන එන්න. හරි. ආයුබෝවන්. උදේට බලලා බදාද ඔබ ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. Okay. ආයුබෝවන් සර්. Right. ආයුබෝවන්. ආයුබෝවන් සර්. thank you sir. ආයුබෝවන් සර්. thank you sir. God bless you sir.